සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්ම රත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝ රත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. උතුම් වූ මහා සංඝ රත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී net නාලිකාව ඔස්සේ ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සමගයි ඔබ හැම දිනාම මේ සූදානම් වෙලා සිටින්නේ. අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක මේ කාල පරිච්ඡේදයේ පුරාවට වටිනා ධර්ම කාරණාවක් සාකච්ඡා කරන්නට. ඒ වෙනුවෙන් අද දවසේදී අපි සත්පුරුෂ පින්වතුන් පිරිසක් හැටියට මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරමු. ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශිකානන් වහන්සේ අවසරයි පින්වත් බණ්ඩාරවෙල අමිතානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කායික සුවය මානසික සුවපත් භාවය සැලසේවායි අපි තාදුනාද නංවා පළමුවෙන් ආශිර්වාදේ කරමු. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ පින්වත් දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ තලවතුගොඩ කැපිටල් කිංඩම් හි අංක 639න් 83 නිවසේ පදිංචි රොෂාන් රත්නායක සහ මනෝජි රත්නායක කියන මේ පින්වත් දෙපළ. එයත්න් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. අපි ඔවුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් අපි මේ දේශනාව ආරම්භ කරමු. අද දවසේත් අපි ඔබට මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් සුපුරුදු පරිදි බලාපොරොත්තු වෙනවා. ඔබ අද දවසේදී බලාපොරොත්තු වෙලා සිටපු ඒ දේශනාව වෙත ඔබේ අවධානය යොමු කරන්න. ඒ තමයි අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව තමයි අපි දේශනා කර හිටියේ. ඒ දේශනාවේ තවත් කොටසක් අද දවසේ අපි දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යමත් දේශනාව තුළ තිබෙනා වූ වටිනා ධර්ම කාරණාවල් අවබෝධ කරගන්න. අපි මේ වන විට මගේ මතකයේ නිවැරදි නම් අග්ගඤ්ඤ සූත්‍ර දේශනා 6ක් ඔස්සේ මේ වන විට අපි දේශනා කරලා තිබෙනවා. තවත් අපිට බොහෝ ප්‍රමාණයක් දේශනා කරන්නට මේ සූත්‍රය තුළ තියෙනවා. ඒ මොකද සූත්‍රයක් අපි සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්නට ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තරම්ම දීර්ඝවයි අපි මේ දේශනාවක් ඉගෙන ගන්නේ. ඕකේ තියෙන කෙටියෙන් අපිට කරුණු ටික ඉගෙන ගත්තා නම් ප්‍රමාණවත් වෙයි නේද කියලා. පිටුතුනේ දීර්ඝව මේ ධර්මයක් අපි අවබෝධ කරගන්න යන්නේ අපේ ඥානයට අනුකූලව හිතන විදියට. කෙටි ක්‍රමයක් තියෙනවා නම් තවත් මීට වඩා නිවන් දකින්න මහා කරුණාව තියෙන භාග්‍යවතුන් වහන්සේට තරම් ඒ කෙටි ක්‍රමේ තවත් මෙන්න දන්න කියන කෙනෙක් මේ ලෝකේ නැහැ. එමනම් නිවන් දකින්න ඕන නම් ඔබට සංසාරේහි
ඒ නිර්වාණ මාර්ගයට යෑමට වෙරදරවනා නම් ඔබට එහෙමනම් මේ කියන සර්ව සම්පූර්ණ දේශනාවම අපි අවබෝධ කරගන්නට ඕන. ඒ මොකද අපි පින්වතුනි නිවන් දකින්න තමයි කෙටි මාර්ග හොයන්නේ. අපි පින්වතුනි විභාගයක් සමත් වෙනකොට අපි ආචාර්යවරයාගෙන් ගිහිල්ලා කියන්නේ නැහැ අනේ ගුරුතුමනි මෙච්චර මහා ගොඩක් ඉගෙන ගන්න නම් මට බෑ. අනේ ගුරුතුමනි පුළුවන් නම් මට මෙන්න මේ පොඩ්ඩක් කියලා දෙන්න කියලා අපි කියන්නේ නැහැ. නැත්නම් අපි කියන්නේ නැහැ ගුරුතුමාට ගිහිලා ගුරුතුමනි මෙන්න මේ පාඩමේ සාමාන්‍ය සරල කරලා මේක පොඩි කරලා අපිට අදාළ කොටස විතරක් කියලා කියන්නේත් නැහැ අපි. අපි කියන්නේ හොඳට උගන්වන්න කියලා. පින්වතුනි ඕනෑම තැනකට යන්න නම් අපි හැමදේම දැනගෙන ඉන්නට ඕන. මම ඔබෙන් පුංචි දෙයක් මේ වෙලාවේ සිහිපත් කරන්නේ මේ දේශනාවට ඔබට පොඩි වීරයක් උපදවා ගන්න අපි මේ උත්සාහ කරන්නේ මොකකට යන්නද? මේ ජීවිතේ සංසාරේහි පටන් ගැන්මක් නැතුව ආපු කෙලවරක් නැතුව ආපු මේ සංසාර ගමනේ පින්වතුනි කවදාවත් නොගියපු තැනකට යන්නයි මේ වෙරදරන්නේ. ඒ කියන්නේ මේ සංසාරේ පින්වතුනි අපි මේ තරම් දීර්ඝ කාලයක් අපි ආවා. මේ තරම් ආපු දීර්ඝ කාලේ පින්වතුනි අපි කවදාවත් නොගියපු තැනක් තියෙනවා. ඒ තමයි නිවන. මේ ලෝකේ අපි මේ බණහන කවුරුවත් අපි සංසාරේ නිවන් දැකේ නැහැ. එහෙමනම් කවදාවත් නොගියපු තැනකට යන්න වෙරදරන අපට පින්වතුනි යන්න නම් අපි සම්පූර්ණයෙන්ම සකසලා මේ සියල්ලක්ම අපි තේරුම් ගන්නට ඕන. එහෙම නැති වුණොත් පින්වතුනි අපිට ඒක හරියට යන්න බැරි වෙනවා. ඒකට මග යනවා කියලා අපි යන්නේ නොමග. එහෙමනම් පින්වතුනි අපි හරියට මේක තේරුම් ගන්නට ඕන. අග්ගඤ්ඤ සූත්‍රය ගැන නැවතත් ඔබට සාරාංශයක් පැහැදිලි කරනවා නම් සූත්‍රය ආරම්භ වෙන්නේ මිගාරමාතු ප්‍රාසාදෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇවිල්ලා වාසෙට්ට සහ පාරද්වාජ කියලා සාමණේරයන් වහන්සේලා දෙනමක් හිටියා. උන්වහන්සේලා දෙනමම බ්‍රාහ්මණාගමේ ඉඳපු බොහෝ උගත් ශාස්ත්‍රවරු දෙපළක්. ඉතින් ඔවුන් බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ වෙලාවේ කතා බහක නිරත වෙනවා. ධර්ම කතාවක භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා කොහොමද වාසෙට්ට ඔබලාගේ කලින් හිටපු ආගමේ ඉන්න අය ඔබලාට චෝදනා කරන්නේ එහෙම නැද්ද කියලා. ඒ වෙලාවේ කියන ස්වාමීනි සක්කසලා අපිට සම්පූර්ණයෙන්ම බණිනවා කියලා. දස ආක්‍රෝෂ වස්තුවෙන්ම බණිනවා කියලා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ විමසුවම කොහොමද බණින්නේ කියලා කියනවා ස්වාමීනි ඔවුන් බණිනවා අපිට ඔබලා මේ ශ්‍රේෂ්ඨ වර්ණයක ඉඳලා හීන වර්ණයකට ගියා කියලා. ශ්‍රේෂ්ඨ වර්ණය තමයි බ්‍රාහ්මනාගම, හීන වර්ණය තමයි ඔය ශ්‍රමණ ආගම ආදී අනිකුත් සියලුම ආගම්. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මේ කතාව අහගෙන ඉඳලා කියනවා වාසෙට්ට බ්‍රාහ්මණයෝ කියනවා නම් බමුණෝ කියනවා නම් ඔවුන්ගේ ආගම ශ්‍රේෂ්ඨ ආගමක් කියලා. ඔවුන්ට පුරාණේ කතාව අමතක වෙලා ඔවුන් නොදන්නා නිසා යොහොම කියන්නේ කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මොහොතේදී පැහැදිලි කළ දෙනවා වාසෙට්ට මහා බ්‍රහ්මයාණන් මේ ලෝකේ නිර්මාණය කළේ ඇයි අහනවා මේ ලෝකයේ ඔය බමුණෝ ආවාහ විවාහ වෙලා දරුවෝ හදන්නේ ඇයි බිරින්දෑවරු ගැබ් ගන්නේ ඇයි බිරින්දෑවරු දරුවෝ මේ ලෝකෙට බිහි කරන්නේ කියලා අහනවා. ඒ කතාව කියලා ඉවරලා භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ට සාමණේරයන් වහන්සේට කියනවා මේ ලෝකේ ආරම්භ වුණේ කොහොමද කියලා. මේ අපි ඉන්න මේ විශ්වය මේ අපි ඉන්න මේ පෘථුවිය ආරම්භ වුණේ කොහොමද කියලා. අද කාලේදී විද්‍යාඥයෝ පර්යේෂණ කරනවා මේවා කොහොමද ආරම්භුනේ මේවා කොහොමද නිර්මාණය වුණේ කියලා. අපි චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයෙන් හිතනවා මානවයාගේ ආරම්භය වඳුරෙකුගෙන් ආවා කියලා. එංගොතුනි ඔබ හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලක්ම හරියට සකසලා අපිට අවබෝධ කරලා දුන්නේ. උන්වහන්සේ කියපු කාරණාවල් අද විද්‍යාඥයෙකුටවත් පින්වතුනි කවදාවත් ඔප්පු කරගන්නට පුළුවන් කමක් ලැබෙලා නැහැ. එහෙමනම් අපි බලමු කොහොමද මේ අපි ඉන්න මේ පෘථුවි තලය ඇත්තටම නිර්මාණය වුණේ කියලා. ඒක මම තේරුම් කරන්නට ඔබට ඉස්සර වෙලාම කියලා දුන්නා සක්වලක් කියලා කියන්නේ මොකද්ද? මොකද්ද සක්වලක් කියලා කියන්නේ? ලෝක 31ක් තියෙනවා. මොනවද ලෝක 31? මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මොනවද ඒ දිව්‍ය ලෝක 6? චාතුම් මහා රාජිකය,
තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්තිය. ඊළඟට පින්වතුනි රූපාවචර බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? 11ක් තියෙනවා. මොනවද 11? බ්‍රහ්ම පාරිසද්ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්මය, පරිත්තාබ, අප්පමානාබ ආබස්සර, පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න, වේහප්පල අසඤ්ඤ සත්වය. ඊළඟට තියෙනවා පින්වතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක්. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ට. ඊළඟට තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක්. ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නා සංඥායතනය කියන ලෝක 27යි. තව එතකොට කීයක් ඕනද? 4යි. ඒ 4 මොනවද? දුග්ගති භූමි 4. එතකොට සියල්ලක්ම 31යි. මෙන්න මේ තල 31ට, මෙන්න මේ ලෝක 31ට අපි කියනවා 31 තලය. එහෙම නැත්නම් තවත් වචනයක් කියනකොට මොකද්ද? සක්වලක් කියලා. මෙන්න මේ සක්වලක් අපි ඔබට කියලා දුන්නා. ඒතකොට මේ සක්වලේ ආයුෂ අපි කිව්වා. මනුස්ස වර්ෂ ඒ සක්වලේ ආයුෂ ඉවර වෙන කොච්චර යනවද කියලා අපි කිව්වා. ඒවා ඉන්න රජවරු ගැන අපි කිව්වා. ඒ භූමි වල යන්නේ මොන වගේ දේවල් කරාමද කියන එක අපි ඔබට කිව්වා. එහෙමනම් ඊට පස්සේදී මම ඔබට ඒ සක්වල ගැන පැහැදිලි කිරීමක් කරලා තවත් අතුරු කොටසක් ඔබට කිව්වා. ඒ තමයි කල්පයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඔබ දේශනාව ගිය සතියේ ශ්‍රවණය කරා නම් ඒ සතියේ දේශනා කර කොටස තුල අපි කිව්වා කල්පයක් කියලා කියන්නේ මොකද්ද කියලා. මොකක්ද ඇත්තටම පින්වතුනි කල්පයක් කියලා කියන්නේ? කල්පයක් කියලා කියන්නේ මහා කල්පයක් කියලා එකක් තියෙනවා. මහා කල්පයේ බෙදෙනවා ප්‍රධාන කොටස් කීයකටද? ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. මොනවද මේ බෙදෙන කොටස් 4? අසංඛ්‍ය කල්ප 4යි. ඒ කොටස් 4 තමයි අසංඛ්‍ය කල්ප 4යි. ඒ අසංඛ්‍ය කල්පයක් කොටස් කීයකට බෙදෙනවද? 64කට බෙදෙනවා. එතකොට සියලුම අසංඛ්‍ය කල්ප 4 තියෙනවා 64 ඒවා 4ක්. ඒවට මොනවද කියන්නේ? අන්තර කල්ප කියලා. ඒවට මොනවද කියන්නේ? අන්තර කල්ප කියලා. එතකොට මහා කල්පය ප්‍රධානව බෙදෙනවා කොටස් 4කට. ඒ කොටස් 4 පින්වතුනි එකක් බෙදෙනවා 64කට. මහා කල්පෙ බෙදෙන ප්‍රධාන කොටස් 4ට කියනවා අසංඛ්‍ය කල්ප 4යි. ඊළඟට ඒ එකක් බෙදෙන ඒ කොටසට කියනවා අන්තර කල්ප 64යි. එතකොට මහා කල්පයකට සම්පූර්ණ අන්තර කල්ප කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 256ක් තියෙනවා. එතකොට අසංඛ්‍ය කල්පයකට අන්තර කල්ප කීයද? 64යි. මහා කල්පයකට අසංඛ්‍ය කල්ප කීයද? 4යි. මම මේ ඔබට තේරුම් කරලා බලන්නේ මේක හොඳට ඔබ ග්‍රහණය කරගෙන ඉන්නවාද කියලා තේරුම් ගන්න. මෙන්න එතකොට මේකට තමයි අපි මහා කල්පය බෙදෙන විස්තරය අපි ඉගෙන ගන්න. ඊළඟට පින්වතුනි මම ඔබට අන්තර කල්පය ගැන පැහැදිලි කරා. මොකක්ද අන්තර කල්පයක් කියලා කියන්නේ? අන්තර කල්පයේ ස්වභාවය මොකද්ද? මිනිසාගේ අඩුම ආයුෂ ඉඳලා ඒ මිනිසාගේ ආයුෂ ඉහළට ගමන් කිරීමට කියනවා මොකද්ද? අන්තර කල්පයක් කියලා. ඒ ඉහළට ගමන් කළ අවසන් වෙන්නේ ඔන්න ඒ කාලයට කියන නම තමයි අන්තර කල්ප 1යි. ඔක මම ඔබට කිව්වා ත්‍රිකෝණාකාරව ඇඳ ගන්න කියලා. ඒ ත්‍රිකෝණෙහි වම් පැත්තේ යටින් ලියන්න කිව්වා. ඒ මුලින් ඒ කොනෙන් ලියන්න කිව්වා මිනිසාගේ අවම ආයුෂ කීයට අඩු වෙනවද? ආයුෂ අඩු වෙනවා 10ට. ඒ ආයුෂ හිමම දිගට වැඩි වෙනවා. උපරිම ආයුෂ කීයට යනවද? අවුරුදු අසංඛ්‍ය දක්වා යනවා. එතකොට ඒ මුදුනේම ත්‍රිකෝණයේ උඩම තමයි ඒක ලියන්නේ. ඔය ආයුෂ වැඩි වෙන එකට කියන නම මොකද්ද? ආයුෂ වැඩි වෙන එකට කියන නම තමයි උත්සර්පණී කියලා. මොකද්ද? උත්සර්පණී කියලා කියනවා. ආයුෂ අඩු වෙන එකට මොකද්ද කියන්නේ? අපසර්පණී කියලා කියනවා. උඩ ඉහළට යන එකට උත්සර්පණී, අඩු වෙන එකට කියනවා අපසර්පණී. ඉහළට යන්නේ කොහොමද? අවුරුදු 10 හිටපු මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන්නේ කොහොමද? ඒ කාලේ මිනිස්සු ඒ කාලේ වෙනකොට සිල් එක එක රකින්න පටන් ගන්නවා නේද? පළවෙනි සිල්පදය රකින්න ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. ওই විදියට ප්‍රාණඝාතයෙන් වෙන්නකොට අවුරුදු 20 30ක් විතර වැඩි වුණා. ඕමොහොම වැඩි වෙලා යනවා අවුරුදු අසංඛ්‍ය දක්වා. ඊළඟට ආයුෂ අඩු වෙන්නේ. ඒ කාලේ මිනිස්සු එන්න අකුසල් වැඩ කරන්න පටන් ගන්නවා.
ආයෙමත් අඩු වෙනවා. ඔන්න ඔය ක්‍රමවේදයට තමයි පින්වතුනි මේ සංසාරේ ගමන් කරන්නේ. ආයුෂ වැඩි වෙනවා මිනිස්සු සිල් රකින්නකොට, ආයුෂ අඩු වෙනවා මිනිස්සු දුසිල්වත් වෙනකොට. එතකොට මෙන්න මේ විදියට ආයුෂ වැඩි වෙලා අඩු වෙලා අර ත්‍රිකෝණාකාර ඔබ ඉස්සරහට ලියාගෙන යන්න. ආයුෂ වැඩි වෙනවා, ආයුෂ අඩු වෙනවා. නිකන් අනුමාන කරලා හිතන්න, ත්‍රිකෝණයක් වගේ හිතන්න උඩට යනකොට ඔන්න ආයුෂ වැඩි වෙනවා, ඔන්න ආයුෂ අඩු වෙනවා. ඕම ওই විදියට පින්වතුනි යනවා ඔය ක්‍රමවේදේ. දැන් ওই විදියට මහා කල්පයකට තියෙනවා පින්වතුනි අන්තර කල්ප 256ක්. එතකොට අන්තර කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න. ඒ කියන්නේ මිනිසාගේ අවම ආයුෂයේ ඉඳලා ඉහළම ආයුෂ දක්වා ගිහිල්ලා ඒ ආයුෂ අඩු වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු කොච්චරක් යනවා කියලා මං කිව්වද? ඒකේ මං ක්‍රමයක් කිව්වා. මොකක්ද ඒ ක්‍රමේ? 86,40,000 කියන ඉලක්කම වැඩි කරන්න ඕන කීයෙන්ද? 1.140 කියන ඉලක්කමෙන්. 86,40,000 කියන ඉලක්කම වැඩි කරන්න ඕන 1.140 කියන ඉලක්කමෙන්. අන්නෝකෙන් වැඩි කරාම ලැබෙන පිළිතුර තමයි මොකද්ද? එක අන්තර් කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න යන මනුස්ස ලෝකයේ මනුස්ස වර්ෂ ගාන. දැන් ඔන්න ඕකට තමයි පින්වතුනි අන්තර් කල්පයක් කියලා කිව්වේ. එතකොට එක අන්තර් කල්පයක් මම ඔය කිව්වේ. එතකොට ඒ අන්තර් කල්පේව කීයක් තියනවද මහා කල්පයකකට? 256ක් තියෙනවා නේද? 256ක් තියෙනවා. එතකොට පින්වතුනි හිතන්න එක මහා කල්පයක් පටන් අරගෙන ඉවර වෙන්න යන්න මනුස්ස ලෝකේ කොච්චර වර්ෂ ගාණක් යනවද කියලා ඔබ නිකන් දල වශයෙන් හිතන්නකෝ. මම ඔබට ගිය සතියේ දේශනාව අවසන් වෙනකොට තවත් පොඩි කරුණක් මතක් කළා. මොකක්ද ඒක? මම ඔබට කිව්වා මේ සතිය අපි තවත් බයක් උපදවන්න පුළුවන්, නෙතට කඳුලක් උපදවන්න පුළුවන් කරුණක් කියලා දෙනවා කියලා. මොකක්ද ඒක? ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ සාරාංශක කල්පලක්ෂයක් පෙරුම් පිරූ ආකාරය අපි ඔබට කියලා දෙනවා කියලා මම ඔබට සිහිපත් කළා. අපි එහෙමනම් බලමු ඔන්න ඔය කාරණාවත් අද මේකම තේරුම් ගන්න. පින්වතුනි මම ඔබට කිව්ව එක මහා කල්පයක ස්වභාවය. අන්තර කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න යනවා මනුස්ස ලෝකයේ වර්ෂ 86,40,000 කියන ඉලක්කම වැඩි කරන්න ඕන 1.140 කියන ඉලක්කමේ. එතකොට ඒ විදියට පින්වතුනි වැඩි වුණාම ඒ විදියට ආවම එක අන්තර් කල්පයක ආයුෂ හොයා ගන්න පුළුවන් මනුස්ස වර්ෂ එකක්නේ. ඔය වගේ මහා කල්පයකට කීයද? 256ක් තියෙනවා. එතකොට මේ ලැබුණු උත්තරේ වැඩි කරන්න ඕන 256. ඔයකට කියනවා මහා කල්ප එකයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරුව කොච්චරක්? සාරාංශක කල්පලක්ෂයක්. මොකද මේ සාරාංශක කල්පලක්ෂය කියන්නේ? අසංඛ්‍ය 4යි, කියන්නේ මහා කල්ප වලින් අසංඛ්‍ය 4යි තවත් ලක්ෂයක්. කොටින්ම කියනවා නම් කල්ප අසංඛ්‍ය 4යි තවත් ලක්ෂයක් පාරමිතා පුරලා තියෙනවා. මම ඔබට කිව්වා අසංඛ්‍ය කියන එකේ ස්වභාවය. මොකද අසංඛ්‍ය කියන්නේ 1.140යි. එමනම් මෙතන කියනවා 4.140ක් වෙන්න ඕන. ඒ මොකද අසංඛ්‍ය 4ක්නේ. අසංඛ්‍ය එකකටනේ 1.140. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පාරමිතා කාලය කොච්චරද? අසංඛ්‍ය 4යි කල්පලක්ෂයක් වෙන්න ඕන. එතකොට පින්වතුනි 4 ලියලා 140ක් ලියන්න ඕන. තවත් එකතු කිරීමේ ලකුණ දාලා ලක්ෂයකොත් ලියන්න ඕන. එතකොට ඔන්න ඕක තමයි පාරමිතා කාලය. හැබැයි ඕව මොනවද? කල්ප. කල්ප අසංඛ්‍ය 4යි ලවත් ලක්ෂයක්. කල්ප මහා කල්ප. මම ඔබට මහා කල්ප කියන එකේ ස්වභාවය තේරුම් කරලා දුන්නා නේද? පින්වතුනි එහෙමනම් අර මම ඔබට කිව්වා නේද 256 අන්තර කල්ප 256ක් ආවම මහා කල්ප එකයි කියලා? ඒ වගේවා, ඒ කියන්නේ ඒ මහා කල්පේවා 4.140ක්. ඒ කියන්නේ අර මහා කල්ප වගේ ඒවා 4.140ක්
අපේ මහබෝසතාණෝ දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලේ ඉඳලා මේ සම්බුද්ධ ශාසනය වෙනකම්ම පාරමිතා පුරාගෙන ආවා. එතකොට හිතන්නකො පින්වතුනි දීර්ඝ කාලයේ ස්වභාවය ඒ කාලය කොච්චර දිගයිද කියලා හිතන්නකො. ඒ තරම්ම පින්වතුනි දීර්ඝ කාලයක් අපේ බෝසතාණෝ මේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා දුන්න පිරුවා. දැන් ඔය සමහර අයට තියෙනවනේ ගැටලු. ඔය ගොඩාක් ගැටලු ඇත්තටම ඇති වෙන්නේ මේ ධර්ම කාරණාවල් හරියට සකසලා ඉගෙන ගන්නේ නැති නිසා. මොනවද ඒ ගැටලු? බුදුරජාණන් වහන්සේ අහසේ තරු කැට ගානට හිස් දන් දුන්නා. මහ පොළොවේ වැලි කැට ගානට ඇස් දන් දුන්නා. මහා සාගරයේ ජල කඳ ගානට ලේ දන් දුන්නා. මේවා කියනකොට හිතෙන්නේ අතිශයෝක්තියෙන් කියන ඒවා කියලා. නමුත් පින්වතුනි මම නම් හිතන්නේ ඒ උපමාවල් පොඩි ඒක ධර්මයේ කියලා තියෙනවා අංගුත්තර නිකායේ පළවෙනි පොතේ අට කතාවේ අංගුත්තර නිකායේ අනුමතග්ග සංයුක්තයේ අට කතාවේ කියලා තියෙනවා බුදුදහමේ තිබෙන්න උපමාව පොඩි අර්ථයේ විශාලයි. බාහිර ශාසනවල අර්ථයේ උපමාව විශාලයි අර්ථය පොඩි. බුදුදහමේ අර්ථයේ විශාලයි උපමාව පොඩි. ඒ වගේ තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ මහා සාගරයක් ලේ දන් දුන්නයි කියලා කිව්වට ඔය මහා සාගර එකක් නෙමෙයි. ඔය වගේ ගණනාවක් පින්වතුනි සංසාරේ ලේ දන් දීලා තියෙන එකතු කරපු ගාන. ඔක හොඳටම තේරුම් ගන්න පුළුවන් නේ පින්වතුනි. ඔය පාරමිතා කාලේ හරියට අවබෝධ කරගත්තම මම ඒකයි කිව්වේ ඒවා හරියට ඉගෙන ගත්තයින් පින්වතුනි හරි කිසි ගැටලුවක් ඇති වෙන්නේ නෑ අපිට. මහා කල්ප අසංඛ්‍ය 4ක්. මහා කල්ප අසංඛ්‍ය 4ක්. ඒ කියන්නේ මම එක මහා කල්පයක ස්වභාවය ඔබට කිව්වා. එතකොට ඒ වගේවා අසංඛ්‍ය 4ක් කියන්නේ ඒ වගේවා 4 ලියන බිංදු 140ක්. අර වගේවා. එතකොට හිතන්න ඒ තරම් දීර්ඝ කාලයක් භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරේ පාරමිතා පුරාගෙන ආවා. එතකොට හිතන්න පින්වතුනි මොන තරම් දීර්ඝ කාලයක් අපේ බෝසතාණෝ ඔය සංසාරේ මහා දුක් ගොඩක් වින්දද බලන්නකෝ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙහි ගාථාවක පින්වතුනි තුන්වෙනි පදය කියලා ඉවර කරන්න කලින් රහත් වෙන්න තරම් මහා පිනක් තිබුණු. මොකද ඒ වෙනකොටත් අසංඛ්‍ය 16ක් පාරමිතා පුරලා ඉවරයි. අපේ බෝසතාණෝ අසංඛ්‍ය 16ක් පාරමිතා පුරලා ඉවරයි. ඒ වෙනකොට පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ මනෝමය ප්‍රනිධානේනොයි වාග් ප්‍රනිධානේනොයි පාරමිතා පුරලා ඉවරයි. මනෝමය ප්‍රනිධානයෙන් අපේ බෝසතාණෝ අපි දන්නවා අසංඛ්‍ය 7ක් පාරමිතා පිරුවා. වාග් ප්‍රනිධානයේ අසංඛ්‍ය 9ක් පාරමිතා පිරුවා. ওই දෙකම එකට එකතු වෙලා එනකොට අසංඛ්‍ය පින්වතුනි 16ක් පාරමිතා පුරලා තියෙනවා. ඒ කියන්නේ අර මං අර කිව්ව මහා කල්පේ ඒව වගේවා 16.140ක් පාරමිතා පුරලා ඉවරයි වෙනකොට දීපංකර බුදුරජාන් වහන්සේගේ පාදමූලයේ වන විට. එතකොට බලන්න පින්වතුනි මොන තරම් දීර්ඝ කාලයක් පින්වතුනි මේ බුදු කෙනෙක් වෙන්න නම් පාරමිතා පුරන්නට ඕනද, කැපකිරීමක් කරන්නට ඕනද? ඒ නිසා තමයි පින්වතුනි මේ බුදුවරුන්ගේ පහළවීම පින්වතුනි මේ තරම් දුර්ලභ. බලන්න මේ තරම් දීර්ඝ කාලයේ පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන ඉතාමත්ම අල්ප ස්වභාවයක්, අල්ප පිරිසක්. ඒ මොකද බුදුවරුන්ගේ පහළවීම ඒ තරම් අමාරු නිසා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ලැබිච්ච කාලය අපට ඇත්තටම වාසනාවන්තයි. ඒ මොකද අද පින්වතුනි අපට මේ අවස්ථාව මගහැරුණොත් අපි ඉතින් හිතනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඊළඟට හම්බෙනවා කියලා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එහෙම හිතමුකෝ අපි. හැබැයි පින්වතුනි
අපි හිතන්න පුළුවන් ද මෛත්‍රී බුදුහාමුදුරුව ඇත්තටම අපට හම්බෙයිද කියලා. ඒ මොකද අද අපි බැරි වෙලාවක්වත් ඒ කියන්නේ දැන් අර මම අර ඔබට කිව්වේ අන්තර කල්ප කියලා ස්වභාවයක්. ඒ අන්තර කල්පයක් මේ අන්තර කල්පේ දැන් මේ තියෙන්නේ අඩු වෙනවා. ඒ කියන්නේ අපසර්පණී පැත්තේ. දැන් මේ ආයුෂ අඩු වෙනවා. මේ අන්තර කල්ප ඉවර වෙන පැත්තට දැන් මේ යන්නේ. මේ අන්තර කල්ප ඉවර වෙලා ගියයින් පස්සේදී ඊළඟට පටන් ගන්නවා ඊළඟ අන්තර කල්ප. ඒ අන්තර කල්පේ පින්වතුනි පටන් අරගෙන ඉහළටම යනවා. ඒ කියන්නේ ආයුෂ වැඩි වෙනවා. වැඩි වෙලා ඔන්න ආයුෂ ආයමත් අඩු වීගෙන එනවා. පින්වතුනි පරි වෙලාවක්වත් අද යම් වැරදක් වෙලා අවීචි මහා නිරේ ගිහිල්ලා ඉපදුනොත් මම ඔබට නිරේ වර්ග 8ක් කිව්වනේ. අර ඒ කියන්නේ නිරය බෙදෙනවා තවත් කොටස් 8කට ප්‍රධානව. ඒතර ඒක 8ක් මම ඔබට කිව්වා. ඒ 8 තමයි ඒ 8 අන්තිම නිරය තමයි මොකද්ද? අවීචි මහා නරකාදිය. ඔය අවීචි මහා නරකාදියේ පින්වතුනි ආයුෂ මොනවද? අවීචි මහා නිරේ ආයුෂ තමයි අන්තර කල්ප 1යි. අවීචි මහා නිරේ ආයුෂ කීයද? අන්තර කල්ප 1යි. එතකොට හිතන්න පින්වතුනි ඒ අන්තර කල්ප 1ක් තුල අවීචි මහා නිරේ ආයුෂ ඉවර වෙනකොට ඒ අන්තර කල්පයක් අවසන් වෙනකන් ඉවර වෙන්න ඉන්න ඕන. දැන් මම කියන්න හදන්නේ මොකක්ද දන්නවද? දැන් ඔන්න අපි හිතමු මේ වෙලාවේ මේ ආත්මේ මැරිලා අපි අවීචි ඉපදුනා. දැන් මේ වෙන්නේ මොකද? අපේ අන්තර කල්ප ඉවර වෙන්න හදන්නේ. මේක ඉවරුණෙන් පස්සේදී ඊළඟට ඔන්න ඊළඟ අන්තර කල්පේ පටන් ගන්නවා. ඒ අන්තර කල්පේ පටන් අරගෙන ගිහිල්ලා ඉහළටම යනවා. ඒ කියන්නේ අසංඛ්‍ය වර්ෂව දක්වා යනවා ආයුෂ. එහෙම වෙලා ආයමත් අඩු වීගෙනම එනවා. අඩු වෙලා අවසන් වෙනවා. අන්න අන්තර කල්පේ අඩු වෙලා ඉවරුණෙන් පස්සේදී තමයි අද අවීචියට වැටෙන අය ආයමත් ගොඩ එන්නේ. ඒ කියන්නේ 86,40,000 වැඩි කරාම 1.140 කින් ඉලක්කමෙන් ඒ ලැබෙන උත්තර ප්‍රමාණයේ පින්වතුනි ඒ ලැබෙන වර්ෂ ගාන ඉන්න ඕන කොහෙද? අවීචි මහා නිරයේ. මම කියන්න හදන එක නෙවෙයි. ඒ තමයි අද අවීචයට වැටෙන අයට වෙන පාඩුව මොකද්ද? පාඩුව තමයි ඊළඟ සසරේ මේ ලෝකේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මගහැරෙන්නේ නැති වෙනවා. ඒ මොකද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ ඊළඟ අන්තර කල්පේ. කියන්නේ මේ මහා භද්‍ර කල්පේ එක දිගටම අන්තර කල්පයක් ගානේ බුදුවරු පහළ වුණා. අපි දන්නවා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඊළඟට ඒ අන්තර කල්පේ ඉවරුණාම ඉවර වෙලා ඊළඟ අන්තර කල්පේ පටන් අරගෙන ආයෙමත් ඉවර වෙන කලින් කොණාගවන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඊළඟට ඒ අන්තර කල්පෙත් ඉවර වෙලා ආයෙමත් ඉහළට ගිහිලා ආයෙමත් අඩු වෙලා එනකොට අවුරුදු 20000 කාලේ. ඒ කියන්නේ ආයුෂ අසංඛ්‍යයෙන් අඩු වෙනවනේ. අඩු වේගෙන අවුරුදු 20000 කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය ආවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට උන්වහන්සේගේ ශාසනයත් ඉවර වෙලා ඒකත් එහෙමම අවසන් වෙලා අන්තර කල්පෙත් ඉවරනම ඊළඟ අන්තර කල්පේ පටන් ගත්තා. ඒ අන්තර කල්පේ පටන් අරගෙන ඉවර වෙලා අවුරුදු 100ත් 200ත් අතර වර්ෂ වලින් ජීවත් වෙන මිනිසුන්ගේ කාලයේදී පින්වතුනි ගෞතම නම් වූ අප මහා බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පින්වතුනි දැන් ඔන්න බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙලා ඉවරයි. දැන් ඔන්න අන්තර කල්පේ ආයිමත් දැන් ඉවර වීගෙන යන්නේ. දැන් මේක ඉවර වෙලා ආයිමත් ඔන්නේ ඉහළට යනවා. ඒ කියන්නේ ආයිමත් අවශ්‍ය වැඩි වෙනවා. වැඩි වෙලා ආයිමත් අඩු වෙනකොට අවුරුදු පින්වතුනි 80000 කාලයේදී තමයි. ඒ කියන්නේ මිනිස්යාගේ ජීවත් වීමේ උපරිම අවුරුදු 80000 කාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. හැබැයි අද අවීචියට වැටිච්ච අය තාමත් කොහෙද ඉන්නේ ඒ කාලේ? තාමත් ඒ කාලේ එයාලා කොහෙද ඉන්නේ? අවීචි මහා නිරේ. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටත් අවීචි මහා නිරේ. ඇයි ඒ? අන්තර කල්පේ තාම ඉවර වෙලා නැහැනේ. පින්වතුනි ඒ අන්තර කල්පේ
ඉවර වීගෙන යනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවසන් වෙලා යනවා. ඊළඟට ඉවර වෙන්නකොට තමයි අර අය ගොඩට එන්නේ. ඒ අය ගොඩට ආවයින් පස්සේ කියන අද අවීචියට වැටිච්ච අය ඊළඟ අන්තර්කල්ප ඉවරුනාම එයාලා එතනින් ගොඩ එනවා. එයාලා ගොඩ ආවයින් පස්සේ දිපින්වතුනි මොකද වෙලා තියෙන්නේ? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේගේ ශාසනයත් ඉවරයි වෙනකොට පින්වතුනි ඊට පස්සේ යාලට වෙන්නේ මොකක්ද දන්නවද? තව බුදු කෙනෙක් පහළ වෙන්න නම් යාලට බලන් ඉන්න වෙනවා. අර මං අර කිව්වනේ මහා කල්ප, ඒ කියන්නේ අන්තර කල්ප 256ක් කියලා කියන්නේ එක මහා කල්ප එකක්. ඒ වගේ ඒවා, ඒ කියන්නේ මහා කල්ප වගේ ඒවා 1.140ක් ඉන්න වෙනවා. තවත් පින්වතුනි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනකම්. ඒ කියන්නේ අර මං අර කිව්ව මහා කල්පේ වගේ ඒවා. ඒ කියන්නේ මහා කල්පයකට අන්තර කල්ප 256යි. ඒක එකක් කියන්නේ මහා කල්පයක්. කියන්නේ 256ක් එකට එකතු වුණාම මහා කල්ප එකයි. ඒ වගේ ඒවා පින්වතුනි 1.140ක් බලාගෙන ඉන්න වෙනවා. ආයිමත් පින්වතුනි මේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මග හැරුණොත්. මම ඇත්තටම අද කාලේ ගොඩක් ඔය පව් කරන ඇත්තෝ ගැන හිතද්දි හිතෙන්නේ අනේ බැරි වෙලාවක්වත් මෙහෙම ඉඳලා මේ පිරිස මේ වගේ මේ කියන දරුණු නිරයට වැටුනොත් ආයේ කවදානම් බුදු කෙනෙක් හම්බ වෙනකන් ඉන්න වෙයිද? මොකද දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලම බුදුරජාණන් වහන්සේගේ ළඟ ඉඳලම පින්වතුනි අදටත් අවීචියනේ. අදටත් අවීචියේ. එතකොට බලන්න පින්වතුනි අවීචි මහා නිරයට වැටිලා අද මහා දුකක් විඳිනවා. දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා යකඩ කුට්ටියක්, කියන්නේ වෙන්නම හදපු කාමරයක් තියෙනවා යකඩ වලින්. ඒකේ යකඩ කුට්ටියක් ඇතුලේ ඉන්නේ. හිසෙන් කට ළඟට වෙනකම් මේ යකඩ ගොඩ වැහිලා S2 විතරක් ඇරිලා තියෙනවා. ඊළඟට අත් දෙකේ ඇඟිලි ප්‍රමාණයට වෙනකම්ම පින්වතුනි යකඩ වලින් වැහිලා තියෙනවා. ඊළඟට කකුල් වලත් පින්වතුනි අඩිය ළඟට එනකම්ම යකඩ ගොඩින් වැහිලා තියෙනවා. පින්වතුනි මෙන්න මේ වගේ වැහිලා තිබෙන මේ දේවදත්ත හාමුදුරුවෝ ඉන්න මේ නිරේ කුටිය ස්වභාවය තමයි පින්වතුනි දකුණු දිසාවේ ඉඳලා වම් දිසාවට ගිනි ජාලාවක් එනවා. අර යකඩ කුට්ටිය අතරේ පින්වතුනි මුළු සිරුරම පින්වතුනි අලු වීගෙන දියාරු වේගෙන ඒ ගිනි ජාලාව වම් පැත්තෙන් මතුවෙනවා. වම් පැත්තේ ඉඳලා පින්වතුනි ගිනි ජාලාවක් එනවා දකුණු පැත්තට සිරුර දවුලුවාගෙන දකුණු පැත්තෙන් පිට යනවා. හිසේ ඉඳලා පාදාන්තයේ පැත්තට ගිනි ජාලාවක් එනවා. පාදාන්තයේ ඉඳලා හිස පැත්තට ගිනි ජාලාවක් එනවා. පින්වතුනි මෙන්න මේ විදියට අතිවිශාල කාල සීමාවක් පින්වතුනි ඔය දේවදත්ත හාමුදුරුවන්ට ඔය අවීචි මහා නිරේ ඉන්න සිද්ධ වෙනවා. උතර බලන්න මොන්න තරම් දුකකටද උන්වහන්සේ මේ කාලේදී මුහුණ දුන්නේ. එසා ඔබ සිහිය උපදව ගන්න මේ තරම්, ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ කවුද? තව කල්ප ලක්ෂයකින් සට්ටිස්සර කියලා පසේබුදු කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්. සට්ටිස්සර කියලා පසේබුදු වෙන්න ඉන්න කෙනෙක් පින්වතුනි දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒතර බලන්න මේ වනකොට අසංඛ්‍ය කල්ප දෙකක් තව ලක්ෂයක් පින්වතුනි පාරමිතා අසංඛ්‍ය කල්ප දෙකක් පින්වතුනි මේ වෙනකොට පාරමිතා පුරල ඉවරයි. අර මං අර කිව්ව මහා කල්ප වගේව 2.140. පින්වතුනි මේ වෙනකොට පාරමිතා පුරල ඉවරයි. තව ලක්ෂයයි තියෙන්නේ. එතකොට බලන්න මේ තරම් මේ දීර්ඝ සංසාරයේ තිබෙන භයානකකම හොඳට මතු කරගන්න පුළුවන් තැනක් දේවදත්ත හාමුදුරුවන්ගේ කතාව. පින්වතුනි ඒ තරම් මහා පාරමිතා පුරපු මේ උත්තමයාට පින්වතුනි අද සංසාරේ
භයානක තැනකට වැටිලා තියෙනවා ජීවිතේ වරද්දාගෙන. ඒතර බලන්න මොන තරම් දරුණු තැනකටද මේ අපි යන්නේ ඉන්නේ. මං ඔය සමහර දන් දෙන්නෙවත් නැති, පින්කම් කරන්නේ නැති, සිල් ගන්නෙවත් නැති පිරිසට ගොඩක් ඒ පිරිස ගැන හිතලා පින්වතුනි හිතන කාරණාව තමයි අනේ මේ මිනිස්සුන්ට තව කොච්චර කාලයක් නම් යයිද මේ සංසාරයෙන් එතර වීමේ මාර්ගය සොයාගන්න. මොකද බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් ඔය පිරිස හැසිරෙන්නේ ඔහොමනම් භාග්‍යවතුන් වහන්සේ නමක් කවදාවත් දකින්න නැති කාලයක ඉපදුනාම, ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනයෙන් පස්සේදී එන ඊළඟ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න නම් අර මං අර කිව්ව මහා කල්ප වගේ ඒවා 4.140ක් ඉන්න වෙනවා. ඒතර ඒ කාලෙන් අපි නූපදිනවද? අපි උපදිනවා. නමුත් පින්වතුනි බලන්න ඒ තරම් දීර්ඝ කාලයක් ඒ සත්‍යයට තව ඉන්න වෙනවා. බුදුවරු ඉන්න කාලෙත් පින්වතුනි මිනිස්සු හැසිරෙන්නේ මෙහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ නමක්වත් නැති, ධර්මයක්වත් නැති, සංඝරත්නයවත් නැති ඒ වගේ කාලයක පින්වතුනි ඉපදුනොති ඒ ඉපදෙන අයට මොකක්කින් මොකක් වෙයිද? ඒතර පින්වතුනි හොතට හිතන්න අපිට පින්වතුනි මහා භයානක අනුතුරක් සංසාරේ ඊළඟට මෝන දෙන්න තියෙනවා. ඒ නිසා සිහියෙන් අවබෝධයෙන් මේ ගමන යන්නේ කියන එක මේ මොහොතේ මා ඔබට සිහිපත් කරනවා. ඉතින් ওই කාරණාව සිහිපත් කරන්නයි මම ඔය කිව්වේ බුදුරජාණන් වහන්සේ නමකගේ තිබෙන මේ පාරමිතා කාලය කොච්චර දීර්ඝයිද කියලා. අති දීර්ඝ කාලයක් පින්වතුනි පාරමිතා කාලය හරියට අවබෝධ කරගත්තොත් යම්කිසි කෙනෙක් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධව ඉතාමත්ම පැහැදිලි අවබෝධයක් අපට ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. එහෙමනම් ඔබ හොඳට අවබෝධ කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ තරම් දීර්ඝ කාලයක් වූ පාරමිතා කාලය. එතකොට මම ඔබට අර කිව්වා මේ මහා කල්පයේ ස්වභාවය විස්තර කරා. ඒකේ මම අර කිව්වා නේද මහා කල්පය කොටස් 4කට බෙදෙනවා. ඒ 4කට බෙදෙන්නේ පින්වතුනි හේතුවක් ඇතුව. මොකක්ද ඒ හේතුව? අපි මේ වෙලාවේ අවබෝධ කරගමු. ඒ හේතුව තමයි මහා කල්පය පින්වතුනි පළවෙනි කොටස. ඒ කියන්නේ අන්තර්කල්ප 64. එන්නේ අන්තර්කල්ප 64 තමයි පින්වතුනි මේ පෘථුවියක් පවතින්නේ. ඒ කියන්නේ එක සක්වල පවතින කාලය. මේ විශ්වයේ තිබෙන සක්වල පවතින කාලය ඕකට කියනවා 64ක්. කියන්නේ අන්තර්කල්ප 64ක් මේ මහ පොළොව විනාශ වෙන්නේ නැහැ. දැන් අර 2012 අවුරුද්දේ ලෝක විනාශ වෙනවා කිව්වම දැන් මේ දවස්වල අපි ඒක මේ ටිකක් කතා බහ කරනවා නේද? සුනාමි ඒ මාවයින් පස්සේදී අපි ටිකක් බය වුණා. දැන් ලෝකෙ විනාශ වෙන්නද යන්නේ? නෑ පින්වතුනි. ඔබට මම බය නැතුව මේ වෙලාවේ මේ බුද්ධ වචනේ සිහිපත් කරනවා. ආයමත් පින්වතුනි මේ ලෝකය අන්තර කල්ප 54ක් යනකම් විනාශ වෙන්නේ නැහැ. ඒක බය නැතුව ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ අති දීර්ඝ කාලයක් යනකම් පින්වතුනි මේ පෘථිවි ගෝලය විනාශ කරන්න කාටවත් බෑ. කිසිම අවස්ථාවකදී විනාශ වෙන්නේ නැහැ. හැබැයි පින්වතුනි මිනිස්සු විනාශ වෙනවා. ඒක වළක්වන්න බෑ. මම ඔබට කිව්වේ මෙන්න මේ අන්තර්කල්ප 64 දී තමයි පෘථුවියක් පවතින කාලය. ඒ නිසා ඒ පවතින කාලයට කියනවා පින්වතුනි විවර්තස්ථායි කියන කාලය කොටස. ඒ කියන්නේ හටගෙන තිබෙන කල්පය. මේ විශ්වය මේ පෘථුවිය මේ සක්වල හටගෙන තිබෙන කල්පය. ඒ විනාශ වෙන්නේ නැහැ. ඒක ඒ අන්තර්කල්ප 64 පින්වතුනි ඒ විදියටම පවතිනවා. ඔන්න පින්වතුනි 63 වෙනි එක. ඒ කියන්නේ අන්තර්කල්ප දැන් ඔබ නිකන් ඔබේ සටහන් කරගන්න කොලේ නිකන් සටහන් කරගෙන යන ත්‍රිකෝණ විදියට 64ක් නිකන් හිතින් හදා ගන්නකො. ඕකේ ඔන්න පළවෙනි අන්තර්කල්පේ පටන් අරගෙන ගියා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වුණා, ආයමත් අඩු වුණා.
ආයමත් උන් අවශ්‍ය වැඩි වෙනවා, උන් ආයමත් අඩු වෙනවා, ආයමත් අවශ්‍ය වැඩි වෙනවා, ආයමත් අඩු වෙනවා. ඕමෝම වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, ගිහිල්ලා පින්වතුනි අන්තරකල්ප 63ක් වෙනකම් පින්වතුනි ওই විදිහට යනවා. ඕම ගිහිල්ලා ඔය අතරේදී තමයි ඔය 63 වෙනි එකේදී පින්වතුනි ඔන්න මේ ලෝකේ විනාශ වෙන කාලය ලං වෙනවා. ඒ විනාශ වෙන කාල ක්‍රමයක් තිබෙනවා. ඒ කියන්නේ මේ පෘථුවිය විනාශ වෙන ක්‍රම තුනක් තිබෙනවා. එකක් තමයි ගින්නෙන්, ඊළඟට පින්වතුනි ජලයෙන්, ඊළඟට පින්වතුනි වාතයෙන්. මෙන්න මේ ක්‍රම තුනට අනුව තමයි මේ පෘථුවියක් විනාශ වෙන්නේ. ඒ කියන්නේ මේ සක්වලක් විනාශ වෙන්නේ, මං පෘථුවිය කියලා ගන්න ඔබට නිකන් තේරෙන නිසා සක්වලක් විනාශ වෙන්නේ පින්වතුනි ඔන්න ඔය ක්‍රමවේදෙට. එතකොට පින්වතුනි දැන් ඔන්න අපි එකක් ගමුකෝ මේ ගින්නේ. ඒ කියන්නේ මේ තුනම එක සැරේ වෙන්නේ නැහැ. තුන විවිධ අවස්ථාවල් වලදී වෙන්නේ. මම ඒක අවස්ථාවක් කියන්නම්. ඔන්න අපි ගමුකෝ ගින්නෙන් විනාශ වෙනවා. දැන් මේ කල්පයේ මේ පෘථුවිය තව අන්තර කල්ප 54කින් පින්වතුනි විනාශ වෙනවා. ඒ විනාශ වෙන්නේ ගින්නෙන්. ගින්නෙන් තමයි මේක විනාශ වෙන්නේ. අන්නේ ගින්නෙන් විනාශ වෙන කාලේ වෙනකොට මොකද වෙන්නේ? මහා බ්‍රහ්මයේ ඉන්න, බ්‍රහ්ම පුරෝහිතයේ ඉන්න, බ්‍රහ්ම පාරිසද්දේ ඉන්න ඔය බ්‍රහ්මයෝ ඊළඟට පරනිම්මිත වසවර්ති ලෝකය, නිම්මාන රතිය කියන ලෝකය, තුසිතේ කියන ලෝකය, යාමේ කියන ලෝකය, තාවතින්ස කියන ලෝකය, චාතුම් මහරජික කියන මේ දිව්‍ය ලෝක හයේ ඉන්න සත්වයෝ, දෙවිවරු, මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සු, ඊළඟට නරක, තිරිසන්, പ്രേත, අසුර කියන මෙන්න මේ දුගති භූමිවල ඉන්න සත්වයෝ පින්වතුනි මැරිලා ඔවුන් මරණයට පත් වෙලා ඊළඟට මැරෙනකොට ගිහිල්ලා උපදින්නේ කොහෙද දන්නවද? ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයේ. ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයේ තමයි පින්වතුනි ඔය කියන සත්වයෝ ටික කොහොම ගිහිල්ලා උපදිනවා. මේ මැරෙනකොට ගිහිල්ලා උපදිනවා. ඒ කියන්නේ ඒ දවස්වල වෙනකොට කවුරුවත් පව් කරත් ඒ පව් කරන අයත් මහා කල්පේ විනාශ වෙන කාලේ ලං වෙනකොට නම් මැරෙන්නේ. පින්වතුනි ඔවුන් ගිහිල්ලා උපදිනවා ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයි. මම ඒක ඔබට පෞගිය දේශනාවල් කරද්දි මේවා සුළු වශයෙන් කරුණු මතක් කරා. මම ඒකයි කිව්වේ ඉදිරියට මම මේව විස්තර කරනවා. එතකොට ඔබට තේරුම් ගන්න නම් මේවා යම් ප්‍රමාණයකට හරි මතක තියාගන්න, නැත්තම් සටහන් කරලා තියාගන්න කියලා. එතකොට මෙන්න මේ ලෝකවල ඉන සියලුම සත්වෝ ගිහිලා උපදිනවා කොහෙද? අර ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ඊළඟට පින්වතුනි ඔන්න ඒ 63 වෙනි අන්තර කල්ප ඉවර වෙලා 64 වෙනි අන්තර කල්පය පටන් අරගෙන යනකොට අර සියලුම සත්වෝ මෙරි ගිහිල්ලා උපදිනවා ආබස්සර බ්‍රහ්ම ලෝකේ. දැන් ඕක උපදින්නේ කොහොමද? ඒක පින්වතුනි ස්වභාව ධාමේ එක්තරා න්‍යායක්. ස්වභාව ධාමේ තිබෙන දෙයක්. ඒ මොකද? අද පින්වතුනි ආනන්තර්ය පාප කර්මයක් කරලා එයා ගිහිල්ලා පින්වතුනි අවීචියට ඉපදුනොත් එයා අවීචියේ ඉඳලා එමත් යනවා පින්වතුනි ආබස්සර බ්‍රහ්ම ලෝකෙට. ඒ තරමටම පින්වතුනි ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ওই විදියට පින්වතුනි පවතිනවා. ওই විදියට යනවා. එතකොට ඔහොම ගිහිල්ලා ඔය සියලුම පිරිස ගිහිල්ලා පින්වතුනි ලෝකෙ උපදින. ඒ කියන්නේ මම ඒක කිව්වේ ආනන්තරේ පාප කර්මයක් කළා අවීචියේ පුදුනොත් එයාත් පින්වතුනි ඉවර වෙන්න කලින් එතනින් චුත වෙලා එතනින් මරණයටපත් වෙලා ගිහිල්ලා උපදිනවා ආබස්සර බ්‍රහ්ම ලෝකේ. හැබැයි මම ඔබට තව දෙයක් කියන්නම්. බැරි වෙලාවක්වත් පින්වතුනි මිත්‍යා දෘෂ්ටියක හිටියොති. බැරි වෙලාවක්වත් මිත්‍යා දෘෂ්ටියක හිටියොති. ඒ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා පින්වතුනි මරණයටපත් වෙලා ගිහිල්ලා උපදිනවා කොහෙද? අවීච කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න මොනවාද? අපි හිතමු කවුරු හරි මේ ආත්මේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නෝ. ඉදලා පින්වතුනි
ඒ කෙනා ගිහිල්ලා මරණයෙන් පස්සේ උපදිනවා අවීචි මහා නිරේ. එතකොට එයා අපි හිතමුන්න මහා කල්පේ විනාශ වෙන කාලයේදී ගිහිල්ලා ඉපදුනා කියලා. එතකොට ඒ අවීචයට වැටුනම මම ඔබට කිව්වා ආනන්තරේ පාප කරපු කෙනා ඉතින් චුත වෙනවා උඩට යනවා. හැබැයි අර මිත්‍යා දෘෂ්ටියට පත් වෙලා අවීචයේ ඉපදුනෙන් පස්සේදී එයාට මොකක්ද දන්නවද වෙන්නේ? එයාට වෙන්නේ පින්වතුනි ඒ සක්වලේ නෙවෙයි. දැන් මේ විශ්වයේ තියෙන සක්වලවල් ගාන කියන්න බෑනේ. විශ්වයේ තියෙන සක්වලවල් ප්‍රමාණය කවදාවත් හිතන්නවත් බෑනේ. එතකොට එයා ගිහිල්ලා ඉපදුනෙන් පස්සේදී ඔය අවීචියේ මැරිලා ගිහිල්ලා උපදිනවා කොහෙද දන්නවද ආයිමත්? මේ විනාශ වෙන සක්වලවල් වල පවතින සක්වලවල් තියෙනවා ඊට එහා. අන්න ඒ විනාශ වෙන්නේ නැති සක්වලක පින්වතුනි නිරයක උපදිනවා. එතකොට හිතන්න පින්වතුනි මොන්න තරම් භයානකයිද ඔය මිත්‍යා දෘෂ්ටියට පත් වෙච්ච එක. යම් කෙනෙක් මේ මිත්‍යා දෘෂ්ටියේ හිටියොතින් අන්න එයාට වෙන ස්වභාවය තමයි පින්වතුනි මං ඔය ඇත්තටම පැහැදිලි කළේ. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න, හොඳට අවබෝධ කරගන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල අපිට ඉඳලා මේ ගමන යන්න ලැබීමේ ප්‍රතිවිපාකය මොකද්ද? ප්‍රතිවිපාකය තමයි අපට හොඳ සම්මාදිට්ඨික ගමනක් යන්නට පුළුවන්. මේ ස්වභාව දහමත් එක්ක අපිට හැප්පිලා අපේ ගමන හදා ගන්න පුළුවන්. හැබැයි ස්වභාව දහමේ දේවල් පින්වතුනි අපට කවදාවත් වෙනස් කරන්න බෑ. මේ ධර්මතාවයේ පින්වතුනි කවදාවත් අපට වෙනස් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා ඔබ පුළුවන් තරම් වීරිය වඩන්න. ඉතින් ඒ නිසා මම ඔබට ලබන සතියේ දේශනාවේදී පැහැදිලි කරන්නම් ඊළඟට කොහොමද බලමු අර ආබස්සර බ්‍රහ්ම ලෝකෙට ගියාම ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකේ හිටපු සත්‍යය ඔක්කොම කියන්නේ අර ලෝකවල හිටපු මොන ලෝකවලද? දුගති භූමි 4 අයයි, මනුස්ස ලෝකේ ඉන්න අයයි, දිව්‍ය ලෝක 6 ඉන්න අයයි, ඊළඟට බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයයි, බ්‍රහ්ම පුරෝහිතයයි, බ්‍රහ්ම පාරිසද්‍යයි කියන මෙන්න මේ බ්‍රහ්ම ලෝක 3 හිටපු සත්‍යයයි මැරිලා ගිහිල්ලා ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉපදුනෙන් පස්සේදී එතන හිටියම ඊට පස්සේ පින්වතුනි මේ මුළු මේ සක්වලම හිස්. ඒ කියන්නේ සක්වල කියන්නේ අර මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි, දුගති භූමිය 4යි, මහා බ්‍රහ්මයේ කියන මේ බ්‍රහ්ම ලෝක 3යි හිස්. කිසිම සත්වයක් නැහැ. අන්න එතනින් පස්සේ බලමු අපි කොහොමද මෙන්න මේ තියෙන සක්වලවල් ටික ගින්නෙන් විනාශ වෙන්නේ කියලා. විනාශ වෙලා කොච්චර කාලයක් පවතිනවද කියලා අපි ලබන සතියේ දේශනාව තුළින් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට කැමතියි. එමනම් ඔබ හොඳ සිහියෙන් මේ දේශනාවට සම්බන්ධ වෙන්න. මේ දේශනාව හොඳ අවබෝධයෙන් අවධානයක් අරගෙන ඔබ ශ්‍රවණය කරන්න. එහෙම අවබෝධයෙන් අවධානයක් අරගෙන ශ්‍රවණය කරොත් මේක බැරි නෑ. මොකද බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ. එනිසා ඔබ බොහෝම සිහියෙන් උනන්දු වෙලා මේ ධර්ම කරුණු තේරුම් ගන්න. එhmenan අදට ලැබී තිබෙන කාලය අපට අවසන් වෙලා තිබෙන නිසා අපි අද ධර්මානුශාසනාව අවසන් කරනවා. ලබන සතිය අපි සාකච්ඡා කරමු කොහොමද මේ සක්වලක් විනාශ වෙන්නේ? ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ගියපු අයට මොකද වෙන්නේ? ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ගියපු සත්වයෝගේ ස්වභාවය මොකද්ද කියන එක අපි ඔන්න ඔය කරුණු ටික ලබන සතිය අපි සාකච්ඡා කරමු. එහෙමනම් අද අපි කතා කළා නවතත්තර කල්පයේ ස්වභාවය අපි පැහැදිලි කරා. ඊළඟට මම ඔබට අතුරු කතාවක් කිව්වා. මේ දේශනාවට අදාළ නොවුනත් ඒ දේශනාවට සම්බන්ධ නිසා මම අතුරු කතාවක් ඔබට කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පාරමිතා කාලය කොච්චරද කියන එක. ඒ වගේම තමයි ඒකත් අවබෝධ කරගත්තෙන් පස්සේ ඔබට මම ඔබට පැහැදිලි කරා මේ ඉන්න සත්වයෝ අර පළවෙනි අන්තර කල්ප 64. ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප 4 පළවෙනි අන්තර කල්ප 64 ලෝකයේ පවතිනවා. පවතිලා ඒ අන්තිම ඒ කියන්නේ 63 වෙනි කිවරුනාම 64 වෙනි අන්තර කල්පේ පටන් ගත්තම
අන්න මිනිස්සු මැරලා ගිහිල්ලා උපදිනවා ආබසර බ්‍රහ්ම ලෝකයේ කියන කොටස් ටික ඔබට පැහැදිලි කළේ. එමනම් අපි ලබන සතියේ සාකච්ඡා කරමු මේ කරුණු. එමනම් අද දවසේදී අපි ඔබට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරූ තලවතගොඩ කැපිටල් කිංඩම් හි අංක 639 83 නිවසේ පදිංචි රොෂාන් රත්නායක සහ මනෝජි රත්නායක කියන මේ පින්වත් දෙපළ එතන් බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 11 වන දිනට යෙදෙන ඔවුන්ගේ විවාහ සංවත්සරය නිමිති කොටගෙන තමයි මෙම ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් බොහොම සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ විවාහ සංවත්සරය මේ විදියට සමරලා ඔවුන්ගේ ගමනට ආශිර්වාදයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. මනම් අපි දෙපළට ආශිර්වාදය කරමු. ඔවුන්ගේ ඒ ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගත ජීවිතයේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් යාකාරයෙන් ඉෂ්ට වේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාරයක් නම් ආශිර්වාදය කරමු. ඒ වගේම වනුජි රත්නායක කියන මේ දියණියෙක්ට පවතින අපල උපද්‍රවයන් දුරු කරලා රෝගාබාධයන් දුරු වී අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියා මේ වෙලාවේ ආශිර්වාදය කරනවා. ඉතින් අපි දියණියටත් සෙත් ප්‍රාර්ථනා කරමු මේ වෙලාවේදී දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම සුජීවත්ව සිටින ජුලියට් හෙට්ටිආරච්චි, නන්දනී රත්නායක, ෂෙල්ටර් රත්නායක කියන මෙන්න මේ දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ පවුල්වල හැමදෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා අපි සාදුනාර්දනම්වා ආශිර්වාදය කරමු. ඒ වගේම නමින් මියගිය කේ සිසිලියානා ආත්තම්මා, එම්.කේ. හෙට්ටිආරච්චි පියාණන්, සයිමෝනා ජයවීර, බියට්‍රිස් ජයවීර පුංචි අම්මලා ඇතුළු සංසාරේ පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝකී ජීවිතය සුවපත් වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් දෙමු. ඒ වගේම දේශිකානන් වහන්සේ වන අපටත්, ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ඉක්මන් භවයක ප්‍රාර්ථනා කරන බෝධියකින්ම සද්ධර්මය අවබෝධ වී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි අද දවසේ ඇත්තන්ට සත්භාවයෙන් යුක්තව මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. පින් නිමිය පරලෝකීය අයට පින් දෙනවා. එමනම් මේ සිදු කරගත්තා වූ උදාර පුණ්‍ය ශක්තියන්ගේ බලෙන් ඔබ අප හැමදෙනාමත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරමු. net නාලිකාවෙහි සභාපතිතුමන්, සාමාන්‍ය අධිකාරීතුමන්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ පින්වත් හැමදෙනාටමත් මේ උදාර පින් අනුමෝදන් වේවා. තවත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කරන්නට ඔවුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. ජාතියේ නාලිකාව වූ මේ net නාලිකාව ශාසනයේ නාලිකාවක් වශයෙන් ශාසනයට, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයට විශාල සේවයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේදී සාදු නාදනම් ආශිර්වාදය කරමු. ඒ වගේම අද දවසේදී මේ පින් බලෙන් මගේ ආදරණීය මෑණියන්ටත්, ඒ වගේම මේ ගමනට මට අවවාද අනුශාසනා ලබා දුන් මා පැවිදි කළ මාගේ ගුරු දේවයාණන්ටත්, ඒ වගේම අවවාද අනුශාසනා ලබා දුන් සියලුම ගුරුවරුන්ටත්, මට මේ සඳහා උදව් උපකාර කරපු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැමදෙනාටමත් මේ උදාර පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබටත් මේ උදාර පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැමදෙනාටමත් කෙටිම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං. දිනින් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව
ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී ගුණානුභාව සම්පන්නිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඔබට සම්මා සම්බුදු සරණයි.